නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිතය ගත කරනකොට පින්වතුනි, සංවර කර ගැනීම, රැක ගැනීම කියන එක අපි කවුරුත් කරන්න ඕන දෙයක්. අපි අපිව සංවර කරගන්න ඕන, අපි අපිව රැක ගන්න ඕන. අපි අපිව රකින්නවා කියලා කියන්නේ පින්වතුනි, අපි කය රකින්න ඕන, වචනේ රකින්න ඕන, ඊළඟට හිත රකින්න ඕන. දැන් අද මේ බණපදෙන් මං මූලිකව කියා දෙන්න කල්පනා කළේ කට රැකීම ගැන. වචන රැක ගන්න එපේ. වචන පිට වෙන කට රකින්න ඕන. අඟල් 2 3 පළලෙට මේ කට තිබ්බාට මේක හරියට රැකගන්න බැරුව ගියොත් මහා නස්පැත්ති මේ කටින් තමයි වෙන්නේ. කටින් බොරු පිට වෙනවා. කටින් කේලම් පිට වෙනවා. කටින් හිස් වචන පිට වෙනවා. කටින් පරුස වචන පිට වෙනවා. මේවා රකින්න ඕන. ඒ වගේමයි කටින් තවත් පිට කරන බොහොම භයානක එකක් තියෙනවා. ඒක තමයි ගුණවතුන්ට නින්දා, ගුණවතුන්ට අපහාස, ගුණවතුන්ට ගැරහීම. මේවා යන්නේ කටින්. මේ දේවල් කටකින් පිට කළොත් එහෙම ඒ කට ඇති තැනැත්තා මහ භයානක දෙයක් කරගත්තා. දැන් බලන්න, අපි මේ උතුම් බණපදේ ආරම්භ කරන්නට පෙර අපි ගත්තොත් එහෙම කට වරද්දා ගැනීම නිසා නේද අම්බපාලි අරහත් උත්තමාවිය අරහත්වයට පත්වෙන ජීවිතෙත් ගණිකාවක්, වෙසඟනක්. ඈත අතීතයේ බුද්ධ ශාසනයක මහාන වෙලා ඉද්දි එක් අරහත් උත්තමාවියකට ගණිකා වාදයෙන්, වෛශ්‍ය වාදයෙන් කතා කරලා ඒකේ විපාකේ. ඊළඟට කුජුත්තරාව කුදු වෙලා උපදින්න හේතු වුණේ එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ උත්තමයන් වහන්සේගේ යම් කුදු භාවයක් තිබ්බා. මෙය ඒ පසේ බුදුරජාණන් වහන්සේ කුදුයි කියලා කියවන ගමන් අනුකරණය කරලත් පෙන්නවා. ආන් ඒකේ විපාකේ. ඉතින් මේ විදිහට ඊළඟට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ගත්තොත් එහෙම අතීතේ රජෙක් හස්තියා පිට නැගිලා යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට පහත් කොට වචනයක් කිව්වා. කවුද මේ කුෂ්ඨයා? කුෂ්ඨයා කියන වචනේ පිට කළා. ජීවිතේ සෑහෙන්න කුෂ්ඨ නිසා විඳෙව්වා. ඒ නිසා මේ කට වරද්ද ගන්නවා කියන එක හරියට සිද්ධ වෙන්න පුළුවන් එකක්. මේ වර්තමානයේත් අපි හරියට දකිනවා. ඔහේ තමන්ගේ කට පාවිච්චි කරන හැටි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම. ඉතින් ඒ නිසා අපි ඇයෝ ඒක කොයි විදිහට කරගත්තත් අපිට කම් නැත. අපි ඉතින් මොනවා කරන්නද? අපිට අපේ කට ආරක්ෂා කරගන්න පුළුවන් නේ. මේ ධර්මය තමන්ගේ කට රැක ගැනීම පිණිසයි. ඒ නිසා මම නම් මගේ කට රැක ගන්නවා. මේ කටෙන්
ගුණවතෙකුට නින්දාවක් අපහාසයක් අවමානයක් වෙන්න මන් තියන්නේ කියන අදහස ඇති කරගෙන අපි අද බණපදයේ ශ්‍රවණය කරමු. අද දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් ඒ.පී. ලීලාවතී මහත්මිය සහ දූදරු පිරිස, ඇලිස් නෝනා උල්පත කුඹුර මහත්මිය සහ ඒ දූදරු පිරිස. ප්‍රධාන අරමුණු වශයෙන් සඳහන් කරනවා පොළොන්නරුව පැලටියාව අංක 577 නිවසේ පදිංචිව සිට මීට වර්ෂ 15කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරී පින්වත් එච්.ඒ.වී. බන්දුවර්ධන මහත්මයාට මේ සියලු පින් අනුමෝදනාව සිදු කිරීම. ඒ වගේම වලපනේ වැලිකැටියේ පදිංචිව සිට මීට වර්ෂ 4කට ඉහතදී මිය පරලෝ ගිය ජේමිස් අප්පු මහත්මයාට මේ සියලුම පින් අනුමෝදන් කිරීම කියන කාරණා මූලික කරගෙනයි අද මේ පින්වතුන්ලා මේ උතුම් ධර්ම දානමය පින මේ විදිහට සිද්ධ කරන්නේ. කට රැක ගැනීම ගැන එහෙම නැත්නම් කට අසංවර වුණොත් කොච්චර භයානකද කියන එක ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ කෝකාලික නම් වූ භික්ෂුව මුල් කරගෙන. ඔය කෝකාලික කියන භික්ෂුව සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියන අරහත් උත්තමයන් වහන්සේලා ගැන හිත අපහදව ගත්තනේ. හිත අපහදවගෙන මේ කෝකාලික කටෙන් කිය ගියා හාපෝ ඔය සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ හරි ලාමකයි, ලාභ සත්කාර වලට ගිජුයි. ලාභ සත්කාර කැමැත්තෙන් තමයි ඔක්කොම ඔය කරන්නේ. තමුන් අග්‍ර ශ්‍රාවකයෝ කියලා මහ ලොකුවට ඉදිමිලා ඉන්නේ. අනිත් භික්ෂුන්ව ඒකෙන් හෙලා පෙලා අනිත් භික්ෂුන්ව පහත් කොට සලකන්නේ. මේ ආදී වශයෙන් බොහෝසේ මේ අනාදී වශයෙන් බොහෝසේ නින්දා අපහාස මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට හැදුවා කෝකාලික. මේ විදිහේ නින්දා අපහාස කර කර වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේට ඔය ගැන ආරංචි වුණා. මේ කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක දෙනමුට නින්දා අපහාස කරන්නේ කියලා ඉක්මනට කැඳෙව්වා. ඇයි මේ මහා බරපතල පාප කර්මයන්නේ මේ කරගන්නේ? ඉක්මනට කැඳෙව්වා. කැඳවලා මේ කෝකාලිකගෙන් අහනවා හැබැයිද කෝකාලික මේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට නින්දා පරිභව අපහාස කරනවා කියන්නේ? එතකොට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියලා කියන්නේ ඔබ වහන්සේවත් රවට්ටගෙන ඉන්නේ හරි ලාමක දෙන්නෙක්. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ඒක කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා හා කෝකාලික හිත අපහදවාගෙන වචන පිට කරන්න එපා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියලා කියන්නේ ගුණවන්ත දෙනම හිත පහන් කරගන්න, හිත පහදව ගන්න. ඒ කියනකොට කෝකාලික කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේ ගැන නම් පුළුවන් හිත පහදව ගන්න. ඒ දෙන්න ගැන බෑ. ඒ දෙන්නා ගැන හිත පහදව ගන්න බෑ. ඒ දෙන්න නම් ලාමකමයි කිව්වා. 3 සැරයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනකොටත් කෝකාලිකට බැරුව ගියා බුදුරජාණන් වහන්සේගේ වචනෙටවත් අවනත වෙන්න. අර නින්දාවම කළා. භාග්‍යතුන් වහන්සේගේ දැස් මානෙන් වෙන් වෙලා කෝකාලික නැගිටලා වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයෙන් බැහැර වෙනකොටම කෝකාලිකගේ ඇඟ කසන්න පටන් ගත්තා. ඇඟේ චූටි බුබුලු හටගත්තා. ඒ බුබුලු ටික ලොකු වෙලා ඔන්න වෙරුළු ගෙඩි වගේ ලොකු වුණා. අවසානයේ කුටියට ගිහිල්ලා හාන්සි වෙනවා. හාන්සි වුණාම මේවා බෙලි ගෙඩි තරම් ලොකු වෙලා පුපුරලා සැරව ගන්න පටන් ගත්තා. ගන්ධස්තරේ. කෝකාලික හොඳටම අසරණ වෙලා කෙදිරි ගගා ඉන්නකොට කෝකාලිකගේ මේ ඥාති සම්බන්ධයක් තියෙන එක්කෙනෙක් මිය පරලෝ ගිහින් ඉපදිලා හිටියා බ්‍රහ්ම ලෝකේ තුදු කියන බ්‍රහ්මයා. මේ තුදු කියන බ්‍රහ්මයට හරි අනුකම්පා හිතුණා බුද්ධ ශාසනයක මහාන වෙලත් අයියෝ මේ කරගෙන තියෙන නැස්පැත්තිය කියලා. ඒ තුදු බ්‍රහ්මයා කෝකාලික ළඟට අර බ්‍රහ්ම වේසින් ඇවිල්ලා කෝකාලිකට කියනවා කෝකාලික නුඹට තේරෙනවද දැන් තේරෙනවද භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිගත්තේ නැතුව මේ කරගෙන තියෙන නැස්පැත්තිය. දැන් ওই බුබුලු දාලා මේවා පුපුරලා ওই ලෙඩ වෙලා විදවන්නේ අර අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ ගැන හිත අපහාතව ගත්ත එක.
දැන්වත් හිතේ අපහැදීම නැති කරගෙන සමාව ගන්න කිව්වා. ඒ කියනකොට කෝකාලික අහනවා කෝකාලිකට තිබුණා ඔහේ හසුරුවන්ට කටක්. ඇතැමුන්ගේ කටත් එහෙමනේ. ඔහේ හසුරුවනවා. කතා කරන්න තියෙන හැකියාව නිසා ඔහේ හසුරුවනවා. කෝකාලික කිව්වා දැන් බලනවා. තමුන් කොච්චර ලොකු වැරද්දක්ද කළේ. එතකොට තුදු බ්‍රහ්මයා කියනවා ඇයි මම මොකද කරපු වැරද්ද? දැන් තමුන් බ්‍රහ්ම ලෝකේ නේද උපන්නේ? ඔව් බ්‍රහ්ම ලෝකේ. ඉතින් තමුන් බ්‍රහ්ම ලෝකේ ගියා නම් බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්න එපයි. මේ තමුන් මොකද්ද මේ භික්ෂුවගේ කුටීකක රින්ගන මේ කරන්නේ කිව්වා. එතකොට තුදු බ්‍රහ්මයා කෝකාලිකට නින්දා අපහාස කළා. ආසත්පුරුෂයාට ඔහොම තමයි. අසත්පුරුෂයා තමන්ගේ කටේ තමන්ව වනස ගන්න කෙටේරිය තියාගෙනයි එන්නේ. ඒ කෙටේරිය තමයි ඕන විදිහකට හසුරුවන එහෙට මෙහෙට කපලා දාන වචන. බලන්න. පින්වතුනි මේ වචන සංවර කරගන්නවා කියන එක දැන් මේ කතා කරන්න පුළුවන් හැකියාවෙන් කවදාවත් අපි මත් වෙන්න හොඳ නැහැ. කතා කරන්න පුළුවන් හැකියාව හරි සැනකින් නැසී යනවා. මේ ස්වර තන්ත්‍ර වලට පොඩ්ඩක් මොනවා හරි වුණා නම් අනේ කතා කරන හැකියාව ඔක්කොම ඉවරයි. කතා කරන්න ලැබිච්ච අවස්ථාව කියලා කියන්නේ කොච්චර දුර්ලභ එකක්ද කියලා හිතන්න. කතා කරන්න බැරි තිරිසන් සත්තු කොපමණ ඉන්නවද? හඩක් නිකුත් කරන්නේම නැති සත්තු. ඊළඟට මනුස්ස ලෝකෙත් ඉපදිලා පැහැදිලිව කතා කරගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? ඊළඟට සම්පූර්ණයෙන් ගොළු වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා මේ කතා කරන්න ලැබුණු හැකියාව කවදාවත් වරදවා ගන්න නම් හොඳ නැහැ. කෝකාලිකට නිවැරදි වෙන්නම බැරුව ගියා. භයානක වූ පාප කර්ම සිද්ධ කරගෙන මිය පරලෝ ගියා. කෝකාලික මිය ගියා කියන ආරංචිය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට එනකොට බුදුරජාන් වහන්සේ කෝකාලික සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. මහණෙනි කෝකාලික පදුම කියන නිරේ උපන්නා. කෝකාලික පදුම නිරේ උපන්නා කියන වචනේ. තිලෝගුරු බුදුරජාන් වහන්සේ ඔය වචනේ කිව්වා කියලා ආරංචි වෙලා භික්ෂුන් වහන්සේලා ඒ තැන්වල කතා වෙන්න පටන් ගත්ත කියනවා අයියෝ ආයස්මතුනි මේ කෝකාලික කරගත්ත විනාශී කියලා. දවසක් ධම්සභා මණ්ඩපේ භික්ෂුන් එකතු වෙලා කෝකාලිකට සිද්ධ වෙච්ච නස්පැත්තිය ගැන කතා වෙමින් ඉන්නවා. අයියෝ ආයස්මතුනි මේ කෝකාලික කරගත්ත විනාශේ. එතකොට එක භික්ෂුවක් කිව්වා ඉතින් ওই විනාශේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි කරගත්තේ කට හින්දා. ඔය කට රැකගෙන උන්නා නම් කෝකාලිකට කිසි අනතුරක් වෙන්නේ කටෙන්මයි වෙනසුනේ කටෙන්මයි කියලා කතා වෙවි ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ පැමිණෙද්දී නුඹලා කුමක්ද කතා කරමින් හිටියේ? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ කතා වුණේ කෝකාලික සම්පූර්ණයෙන්ම වෙනසුනේ තමුන්නේම කට නිසා කියලායි. මහණෙනි කෝකාලික කට හින්දා නැසුනේ අද විතරක් නෙමෙයි ඈත අතීතෙත් ඔහොම නැසුණා කිව්වා. එතකොට භික්ෂුන් අහනවා ස්වාමීනි කෝකාලික ඒ ඈත අතීතේ නැසුනේ කොහොමද? මහණෙනි එක ජීවිතයක කෝකාලික ඉබි යෝනිය උපන්න ඉබ්බෙක්. ඒ ඉබ්බා එක පොකුණක වාසය කළා. මේ පොකුණට බොහොම මිත්‍ර හංස රාජයෝ දෙන්නෙක් එනවා. මේ හංස රාජයයි ඉබ්බයි අතර යම් ලෙන්ගතුකමක් හටගත්තා. එක කාලයක් පැමිණිලා මේ පොකුණ හිඳෙන්න පටන් ගත්තා. එතකොට අර හංසයෝ කල්පනා කළා අපි වෙන ආරක්ෂා තැනකට යා යුතුයි. ඉතින් ඉහළ අහසට ගිහින් බලනකොට හංසයෝ දැක්කා බොහොම හොඳට පෑදිච්චි වතුර තියෙන හරි ලස්සන රමණීය පොකුණක් තියෙනවා. එතකොට මේ හංසයෝ තීරණය කළා එහෙනම් අපි පොකුණට යන්. පොකුණට යන් කියලා තීරණය කරනකොට මේ අයට මතක් වුණා තමන්ගේ ගජ මිත්‍රයා. මිත්‍රයාට කතා කළා ඉබි යාළුවේ අපි දැන් යනවා. අපි යනකොට අපි කල්පනා කරා ඔබවත් එකතු කරගෙන යන්න තිබ්බනම් හොඳයි කියලා. එතකොට අර ඉබ්බා කියනවා ඉතින් මං කොහොම යන්නද? මට ඔයගොල්ලන්ට වගේ පියාඹන්න හැකියාව නැහෙනේ. කියනවා නෑ අපි ඒකටත් උපායක් හිතුවා. අපි ශක්තිමත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ලා
ඒ කෝටුවේ දෙපැත්තෙන් අපි හොඳට අල්ල ගන්න. නුඹට තියෙන්නේ කෝටුවේ මැද්දේ හපාගෙන ඉන්න එක. ටිකක් වෙහෙසකර වෙයි ලොකු දුරක් තියෙන නිසා. නමුත් නුඹ එක දිගටම මේ කෝටුව අත් නොහැර අල්ලාගෙන ඉන්න ඕන. මොනම හේතුවකටවත් කට අරින්න නැතුව ඉන්නවා කියලා පොරොන්දු වෙනවා නම් අපිට පුළුවන් ඔබ වහසින් එකතු කරන් යන්න. ඔබමයි ඔබට තියෙන රැකවරණය. ඔබ කට වරද්ද ගත්තොත් නම් බිම කිව්වා. එතකොට මේ ඉබ්බා කියනවා මට කොහේ කට වරදින්නද? හරි. එහෙමනම් අපි ගමන පිටත් වෙමු කිව්වා. දැන් මේ ඉබ්බා අර කිව්වාත් වගේ කෝටුවෙන් තදට අල්ලගත්තා. හංසයෝ දෙන්නා කෝටුවේ කෙළවර දෙක අල්ලගෙන මෙහිම අහසේ ඉගිලලා යනවා. ඉගිලී යනකොට බරණැස් මහා නගරයේ මැදින් යන්න තිබුණා. මහා නගරයේ මැද්දේ කොල්ලෝ සෙල්ලම් කර කර ඉන්නවා. සෙල්ලම් කරන කොල්ලෝ ටික දැක්කා ඉහළ අහසේ හංසයෝ දෙන්නේ කෝටුවක රඳවාගෙන ඉබ්බෙක් වරන් යන හැටි. මේ කොල්ලන්ට මේක හරි පුදුමයි. මේ කොල්ලෝ කුරුට්ට ටික කෑ ගැහුවා හූ කිව්වා අන්න ඉබ්බෙක් අහසින් යනවෝ කියලා. දැන් ඉතින් මෙතන වෙනමම ඒ සම්බන්ධයෙන් සෑහෙන ගෝසාවක් හටගත්තා. මේ ගෝසාව ඇති වෙනකොට අර ඉබ්බා මේක අහගෙන ඉබ්බට හොඳටම කේන්ති ගියා. ඉබ්බාට කේන්ති ගිහිල්ලා ඉබ්බා හිතනවා මං යන්නේ මගේ මිත්‍රයොත් එක්කනම් මේකුන්ට මොකක්ද ඇති වැඩේ? මම මේකුන්ට කියන්න වචනයක් කියලා ඉබ්බා කට ඇරියා. එච්චරයි ඉතින්. ඉබ්බා තමුන්නේ කට ඇරියා. එච්චරම තමයි. ඒ කට අරින වෙලාව වෙනකොට මේ හංසයෝ ටික ඉගිල්ලිමින් හිටියේ රාජමාලිගාව උඩින්. රාජමාලිගාවේ රාජ අංගනී මැද මිදුලට වැටුණේ ඉබ්බා. එතනම දෙපැළුණා. මැරිලා ගියා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එදා කටවරද්දා ගැනීම නිසා කෝකාලික වැටිලා දෙපළු වෙලා මැරිලා ගියා. මෙදා කෝකාලික නිරේ ගියා. මේ වෙනකොට මහණෙනි පදුම කියන නිරයේ පැහැමින් ඉන්නවා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් එතන ඉඳලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පදුම නිරයේ කොයි වගේ ආයුෂක් තියෙනවද? ඒ පදුම නිරයේ කෝකාලිකට කොච්චර කල් ඉන්න වෙනවද? බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව පදුම නිරයේ ආයුෂ ගාන මෙච්චර අවුරුදු 100ක්ය දහසක්ය ලක්ෂයක්ය කියලා අවුරුදු ගානකින් නම් කියන්න පුළුවන් කමක් නැහැ. සක්කාපන බන්තේ උපමං කාතුන්ති. ස්වාමීනි වර්ෂ වශයෙන් කියන්න බැරි නම් උපමාවකින් කියන්නට පුළුවන්ද? පින්වත් භික්ෂුව උපමාවක් කියන්න පුළුවන්. කොසල් රටේ භාවිතා කරන කිරිය 20කින් යුතු තල භාජනයක් තිබේ යයි සිතමු. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කොසල් රටේ පාවිච්චි කරපු කිරිය කියන මිනුමින් 20කින් යුක්ත තල භාජනය. තල පුරවලා තියෙනවා ලොකු තල භාජනයක. පුරුෂයෙක් ඇවිදින්නලා එයින් තල ඇටේ බැගින් වර්ෂ 100කට වරක් හෝ දහසකට වරක් ඉවත් කරනවා. එක්ක 100කට වාරයක් එක්ක දහසකට වාරයක් එකම එක තල ඇටයක් ඉවත් කරනවා. පින්වත් භික්ෂුව විසිකිරියක් විශාලයට පැතිරිලා තියෙන මේ තල භාජනේ තල ඇට ටික කාලයාගේ ඇවෑමෙන් ඉවර වෙනවා. අවුරුදු 100ට එකයි එක්ක දහසට එකයි ඉවත් වෙලා මේ තල ඇට ටික ඔක්කොම ඉවර වෙනවා. හැබැයි එහෙම ඉවර වුණත් තල භාජනේ වහා අවසන් වුණත් අබ්බුද නම් නිරයේ ආයුෂ මෙතරම් ඉක්මනට අවසන් නොවේ. ඒ අබ්බුද නිරයේ ආයුෂ. පින්වත් භික්ෂුව අබ්බුද නිර 20ක ආයුෂ නිරබ්බුද නිරයට තිබේ. නිරබ්බුද නිර 20ක ආයුෂ අබබ නිරයට තිබේ. අබබ නිර 20ක ආයුෂ අහහ නිරයට තිබේ. අහහ නිර 20ක ආයුෂ අටට නිරයට තිබේ. අටට නිර 20ක ආයුෂ කුමුද නිරයට තිබේ. කුමුද නිර 20ක ආයුෂ සෝගන්ධික කියන නිරයට තිබේ. සෝගන්ධික නිර 20ක ආයුෂ උප්පලක නිරයට තිබේ. උප්පලක නිර 20ක ආයුෂ පුණ්ඩරීක නිරයට තිබේ. පුණ්ඩරීක නිරය නිරයන් 20ක ආයුෂය යම් පමණක් වේද එය පදුම නිරයේ ආයුෂයි.
අති දීර්ඝ කාලයක් අර පදුම නිරේ උපන්න එකෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. පින්වත් භික්ෂුව සැරියොත් මොගලන් දෙනම කෙරෙහි සිතේ වෛර බැඳගත් ඒ කෝකාලික භික්ෂුව ඕන් ඔය කියන පදුම නිරේ උපදුනා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා මේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට යහපත පිණිස හේතු වෙන සුන්දර ගාථා රත්නයන් ඉතාම අර්ථවත් අපට අපේ කට රැක ගැනීම පිණිස පවතින මේ කට කියන එක කොච්චර පරිස්සමින් රකින්න ඕනද කියලා කියන එක හොඳට තේරෙන ගාථා රත්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගාථා අන්තර්ගත වෙන්නේ පින්වතුනි කෝකාලික සූත්‍ර දේශනාවේ. ඒ ගාථා පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වේවි. අපි මේ උතුම් ගාථා රත්න සජ්ජායනා කරමින්ම අරුත්තෝර ගනිමු. පුරිසස්සහි ජාතස්ස කුඨාරේ ජායතේ මුඛේ යාය චින්දති අත්තානං බාලෝ දුබ්බාසිතං බනං අඥාන තැනැත්තා කුරිරු බස් නිති දොඩමින් තමාවත් නසා ගන්නා ඒ භයානක කෙටේරිය උපදින විටම ඔහුගේ කටෙහි හටගන්නේමය. මේ නිന്ദා අපහාස ගැරහිලි සසර පුරුද්දක්. උපතින්ම අරගෙන එනවා. නිന്ദාව ගැරහිල්ල කැපෙන වචන අපහාස මේවා එනවා උපතින්ම. එයා ඒක කටින් හසුරුවනවා. මුඛරි කියලා කියන්නේ. මුඛරි. ඒ මුඛරි භාවය යහපතකට යෙදුනොත් එහෙම එයාට ලස්සනට අර්ථය පහදලා දෙන්න පුළුවන් වෙනවා. ඒ මුඛරි භාවය අයහපතකට පිටියොත් එයා ඒකෙන්ම වෙනසෙනවා. හරියට තමන්ව වනස ගන්න කෙටේරිය වගේ එයාගේ කට. දැන් කෝකාලයකට තිබ්බ එහෙම කන්නේ තුදුව බ්‍රහ්මයා සිහිය උපද්දනකොට තුදුව බ්‍රහ්මයාටත් කිව්වා ඔහේ නොවේ මහා වරද්ද කළේ. ඔහේ බ්‍රහ්ම ලෝකයේ ගියා නම් බ්‍රහ්ම ලෝකෙ ඉන්න එපේ. ඔහේ මොකටද මෙහි ආවේ? බලන්න කට. ඔහේ කියලා දානවා. ආන්න ඒක තමයි කෙටේරිය. යෝනින්දියං පසංසති තංවා නින්දති යෝපසංසියෝ විචිනාති මුකේන සෝ කලින් කලිනාතේන සුඛං වින්දති. නිගා කළ යුතු කෙනාට යම් කෙනෙක් පසසන්නේද පැසසිය යුතු කෙනාට නින්දාවන් කරන්නේද හේ පව් රැස් කරයි කට නිසා හේ ඒ පවින් සැපක් නොවිඳින්නේමය. හරි භයානකයි පින්වතුනි. යමෙක් නින්දා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කරනවා නම් යම් කටකින් ඒකත් අයහපතක්. ඒකයි අපි ওই නිරතුරු සිහිපත් කරන්නේ. අපේ ගුරුදේවයන් වහන්සේ කාලයක් සිහි කළේ මේ ලංකාවේ බුදුන් උපන්නා කියන එකට නම් සම්බන්ධ වෙන්න එපා. ඊළඟට මේ හොර රහතුන්ට ප්‍රශංසා කර කර එව්වාට සම්බන්ධ වෙන්න එපා. මාර්ගඵලාභී භාවයේ හොරට කියාගෙන බුද්ධ භාෂිතේ අර්ථ විකෘති කරන අසත්පුරුෂයන්ට නම් සම්බන්ධ වෙන්න එපා. ඇයි මේ? ගැරහිය යුතු, නින්දා කළ යුතු, අපහාස කළ යුතු නුවණැත්තන්ගේ අපහාසයට, නින්දාවට, ගරහාවට සුදුසු අයට අපි යම් කටකින් ප්‍රශංසා කරනවා නම් ඒකත් අපට අයහපතක්. ඒක අපට ලොකු අයහපතක්. ඒ නිසා යම් කෙනෙක් නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා නම්, පැසසිය යුතු කෙනාට නින්දා කරනවා නම්, එහෙනම් මේකේ තියෙනවා හොඳට දැනගෙන විමසලාමයි කතා කළ යුත්තේ. නොදන්න ඒවට නම් කට ගහන්න හොඳම නෑ. නොදන්න ඒවට කට ගහන්න හොඳ නෑ. නොදන්න ඒවට හූමිටි තියන්නත් හොඳ නෑ. ඒක තමයි කියලා අපි හූමිටි තියන්නේ. කවදාවත් එහෙම හූමිටි තියන්න හොඳ නෑ. අපි මීට පෙර දහම් පදයකදී ඔබට හූමිටි තැබීමේ භයානකකම ගැන කියලා දුන්නා. ඉතින් ඒ නිසා පරිස්සමින් කට පාවිච්චි කළ යුතුයි. කෙනෙක් නින්දා කළ යුතු කෙනාට යම් කටකින් ප්‍රශංසා කරනවාද, ප්‍රශංසා කළ යුතු කෙනාට යම් කටකින්
නින්දා කරනවාද ඒ දෙදෙනාම පව් රැස් කරගන්නේය. ඒ පවෙන් සැපක් නම් ලැබෙන්නේ නැත. අපමත්තෝ අයං කලි යෝ අක්ඛේසු ධන පරාජයෝ සබ්බස්සාපි සහාපි අත්තනා අයමේව මහන්තතරෝ කලි යෝ සුගතේසු මනං පදෝසයේ. සූදු කෙලියට ගිය විට පෙරදෙන්නේද යම් ධනයක්. ඒ පරාජය නම් ඊතා සුළු වූ දෙයක්මය. සුගත වූ මුනිවරුන් කෙරෙහි යමෙක් සිත දූෂිත කරයි නම් දහස් ගණනක පෙරදුමක් යමයි තමාහට එයින් අත්වන්නේ. සූදුවක් කරලා මේ දේපල සම්පත් ඔක්කොම පෙරදුනත් මහ පරාජයක් නෙමෙයි. සූදු කෙලියෙන් පරදිනවා කියන එක. හැබැයි යම් කෙනෙක් සුගත වූ මුනිවරුන් ගැන සිත දූෂිත කරගෙන මේ දූෂිත වූ හිතෙන් කටයුතු කරනවා නම් ගුණවතුන් කෙරෙහි දූෂිත හිතකින් කටයුතු කරනවා නම් දැන් ඔය අපිට මේ ආරංචි වෙලා තියෙනවා අපිත් එක්ක පින්වතුන්ලා කියනවා මේ ලංකාවේ බුදුන් උපන්නාය කියලා පොත් පවා ගහනවායි කියලා. ඒතර පොත් ගහන්න දායක වෙනකොට ඒවට සම්බන්ධ වෙනකොට සම්බුදුරජාන් වහන්සේගේ චරිතයට නොයෙක් නිന്ദා අපහාස ගරහා අභූත චෝදනා හදනකොට හරි භයානකයි. හරිම භයානකයි ඒවා. කවදාවත් පින්වතුනි අනුමෝදන් වෙන්න, එකතු වෙන්න, සම්බන්ධ වෙන්න එපා. අපි මේ ඉන්නේ පුංචි කාලේනේ. මේ ටික කාලේ අපි මේ අපේ යහපත රැකගන්න එපානේ. අපේ යහපත අපි ආරක්ෂා කරගත යුතුව පවතිනවා. ඉතින් ඒ නිසා ඊළඟ දේ තමයි ඔය මේ සමාජ මාධ්‍ය ආදී මේවා විශේෂයෙන් තරුණ පරම්පරාවේ දරුවන්ට මේ අවවාදේ. සමාජ මාධ්‍ය ඇස්සේ හරියට තියෙනවා ගුණවතුන්ට නිന്ദා අපහාස කරපු පෝස්ට් හදලා ඒවා ෂෙයා කරනවා, කමෙන්ට් දානවා. කවදාවත් ඔය ලාමකේවට උරු වෙන්න එපා. ඔබ ඇයි ඔබවම මනස ගන්නෙ? ඒක ආරක්ෂා වෙන්න. සතං සහස්සං නිරබ්බුදානං චත්තිංසති පංචච අබ්බුදානි යමරිය ගරහි නිරයං උපේති වාචං මනංච පනිදාය පාපකං. සිත හා වචනයද පිහිටුවාගෙන වරදෙහි නිකලෙස් උතුමන් හට යම් කෙනෙක් ගරහයි නම් ඔහු උපදින නිරයට නිරබ්බුද 100,000 වයසයි. එසේම අබ්බුද වලින් 36ක් හා පසකි. ඉතින් එහෙම දීර්ඝායුෂේ ආයුෂ කතාව අපි ඉගෙන ගත්තනේ කොච්චර ආයුෂද කියලානේ. අභූතවාදී නිරයං උපේති යෝචාපි කତ୍වාන කරෝමීති චාහ උභෝපිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කම්මා මනුජා පරත්ථ. හේතු රහිතව චෝදනා නගන්නා උපදින්නේය නිරයේ. යම් කෙනෙක් පව්කොට එය නොකලෙමි කියයි නම් දෙදෙනාම පරලොවදී සමාන බවට පත්වන්නේමය. නිහීන කර්මයෙන් යුතු ඔවුන් පරලොවදී දුකට පත්වන්නේමය. බලන්න කෙනෙක් කරුණු විමසන්නේ නැතුව චෝදනා කරනවා නම් ඒකත් භයානකයි. තමන් වැරදි කර කර එව්ව හඟවාගෙන මංකලේ නෑ කියනවා නම් ඒකත් භයානකයි. ඒ දෙන්නම පරලොවදී සමාන භාවයට කියන්නේ දුක්ඛිත තැනට වැටෙනවා. ඒ හීන වූ කර්ම කරපු අය පරලොවදී දුකටපත් වෙනවාමයි. යෝ අපදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිත්තෝ. තරහසිත ඇති නොවන පිරිසිදු සිතින් කල් ගෙවන නිකෙලෙස් මිනිසෙකුට නපුරු ලෙස දොස් කියයි නම් අඥාන වූ ඔහු කරා ඒ පව හැරී එන්නේ උඩු සුළඟට හෙලෙනා ලද
සියුම් දෝවිල්ලක් ලෙසින් යම් කෙනෙක් පිරිසුදු ජීවිතයක් ගත කරන උතුමන්ට නිନ୍ଦා අපහාස කරනවා නම් ඒකම Tamanට පෙරලා මහා භයානක කටුක විපක උපද්දන්ට හේතුකාරක දෙයක් බවට පත් වෙනවා. යෝ ලෝභ ගුණේ අනුයුක්තෝ සෝවචසා පරිභාසති අඤ්ඤේ අසද්දෝ කදරියෝ අවදඤ්ඤු මච්චරීපේ සුනියස්මින් අනුයුක්තෝ ලෝභයට ගැති වෙමින් සැදැහින්ද තොර වෙමින් කෑදරව ජීවත් වෙමින් සදහම් ගැනද නොසිතමින් මසුරු වී ලද සම්පතට කේලාම්ද කියමින් අනුන්හට නිකරුණේ නින්දා කරයි නං මුකදුග්ග විභූත අනරිය බූනහු පාපක දුක්ඛතකාරී පුරිසන්ත කලි අවජාත මා බහුබානිධ නේරයිකෝසී අහෝ දූසිත මුඛයක් ඇති තැනැත්ත ලාමක මිනිස පවිටු තැනැත්ත තම ගුණද වනසාගෙන පව් කරමින් සිටින අවජාත අසත්පුරුෂය වලකිනු බොහෝ දෙඩවිල්ලෙන් වලකිනු නිරය ගමනින් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ වචන කොයිතරම්නම් තදින් ප්‍රකාශ කළාද ඒ මේකේ භයානකකම ඊතරම්ම භයානකයි යම් කෙනෙක් තමන් ලෝභයෙන් තමන්ගේ කෑදරකම නිසා තමන්ගේ සම්පත් වලට මත් වෙලා අනුන්ට නිකරුණේ නිନ୍ଦා අපහාස කරනවා නම් නිନ୍ଦා අපහාස ගැරහිලි හදනවා නම් අන්න ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දූසිත මුඛයක් ඇති තැනැත්ත පවිට අවජාත අසත්පුරුෂය ඔය දෙඩවිල්ල නවත්ත ගන්නට ඒක නවත්තගෙන මේ නිරේ ගමනින් බේරෙන්න කියලා. ඒ නිසා පින්වතුනි තමන්ගේ රැකවරණය තමන් හදාගනු කැමති කෙනෙකුට මේක ඊටාම සුන්දර අවවාදයක්. තමන් රැකින්න. තමන්ගේ කටගෙන ගොඩාක් පරිස්සම් වෙන්න. රජමා කිරසි අහිතාය සන්තේ ගරහසි කිබ්බිසකාරී බහූනිච දුච්චරිතානි චරිත්වා ගච්ඡිසිකෝ පපතං චිරරත්තං අහෝ පව් කරන තැනැත්ත තමාහට දුක් පිනිස වගුරුවන්නේහිද කෙලෙස් දුහුවිලි ගරහන්නේහිද ශාන්ත උතුමන් හට දුසිරිතෙහි යෙදී බොහෝ කොට දුක් විඳින්නේද සැරසෙන්නේ වැටමින් නිරාවලක වැටිලා දුක් විඳින්නද කියලා අහනවා මේ සැරසෙන්නේ නහිනස්සති කස්සචි කම්මං ඉතිහතං ලබතේච ස්වාමී දුක්ඛං මන්දෝ පරලෝකේ අත්නිපස්සති කිබ්බිසකාරී කර්මයන් කිසිවෙකුගේ අවසන් නොවන්නේමයි විපාක නොදී බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණ කර්මයන් කිසිවෙකුගේ අවසන් නොවන්නේමයි විපාක නොදී ඔහුමය එහි හිමිකරුවා තමා කරන ලද කර්මෙහි පව් කරන මෝඩ ජනයා පරලොව ගිය කලට තමා විඳිනා දුක තමාහට දකින්නට ලැබෙන්නේමයි. මේ පව් සම්බන්ධයෙන් නම් චූටි පවක්ය මේක විපාක නොදේය මෙහෙම හිතන්න හොඳ නැහැ. කවදාවත් කෙරිච්ච පාප කර්මයක් විපාක නොදී නම් අවසන් වෙන්නේ නැහැ. ඔහුමයි ඒකේ හිමිකරුවා. මේ සූත්‍ර පිටකේ කෝකාලික සූත්‍රයේදී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ. ඒ නිසා අපිට මේක අහවල්ලුන්ගේ කියලා පාස් කෙරිල්ල මේ ජීවිතේ කරෑකි. ඒ කර්මේ පාස් කරන්න බෑ. ඒ කර්මේ තමන් කරා නම් තමන්ම විඳවන්න වෙනවා. අයෝ සංකුස මාහතට්ඨානං තින්හධාරං අයසූල මූපේති අත තත්ත අයෝගුල සන්නිභං භෝජන මත්ත
තථා පතිරූපං. යකඩයෙන් කරන ලද නිරේහි ඒ තැනැත්තා ඉපදුන විට සිටුවා තිබේ යකඩ හුල් තියුණු වූ මුවහතින් යුතු. ගිනිගත් යකඩ ගුලි බොජුන් ලෙස ඇත එහි ගිලින්නට. මේ සියල්ලම කර්මයට අනුවයි සැදෙන්නේ. පාප කර්ම කළොත් ගිහිල්ලා විඳවන්න තියෙන නිරේ කතාව අසිරිමත් සම්බුදු නුවණින් දැක වදාළ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මයට අනුව සැකසෙන නිරේ මෙබඳු විපාක තිබේ. නහි වග්ගු වදන්ති වදන්තා නාභිජවන්තින තානමුපෙන්ති අංගාරේ සන්තතේ සෙන්ති අග්ගිනි සමං ජලිතං පවිසන්ති. එහි තමා අමතන්නට මිහිරි බස් ඇති කෙනෙකු නැත්මය. මුදු ලෙස ළඟට නොපැමිණෙත්මය. රැකවරණයට කිසිවෙකුත් නැත්මය. ගිනි අඟුරු තුලට රැගෙන යත්මය. මැදි කරති එහි ගිනි දැල්ලට. ජාලේනච ඕනහියානි තත්ත හනන්ති අයෝමය කුටේහි අන්දංව තිමිස මායන්ති තං විත තංහි යතා මහිකායෝ. යකඩ දැලකින් වෙලී යන්නේ පහර වදිති නිරතුරුවම කුළු ගෙඩියෙන්. අන්ධයෙකු ලෙස අඳුරේ යන එහි ගත කරන ජීවිතය මිහිඳුමක් ලෙස පැතිර පවතී. මේ පදුම නිරේ ගිහිල්ලා විඳවන දුක. අතලෝහමයන් පන කුම්භින් අග්ගිනි සමං ජලිතං පවිසන්ති පච්චත්තිහිතාසු චිරරත්තං අග්ගිනි සමාසු සමිප්පිලවාසු. එහිදී ඒ තැනැත්තා යකඩයෙන් කරන ලද මහා කලයක් ඇතුළට පැමිණෙන්නේය මැදිවෙමින් මහා ගිනි ජාලාවට. ඒ ගින්න තුල උඩට යටට ඉල්පෙමින් පැසෙන්නේමය බොහෝ කල්. එක වතාවකට කට වැරදිලා ඒකෙන් කොච්චර විඳවන්න වෙනවද? අත පුබ්බලෝහිත මිස්සේ තත්තකින් පච්චති කිබ්බිසකාරී යං යං දිසතං අදිසේති තත්ත කිලිස්සති සමපුසමානෝ. පව්කල තැනැත්තා නිරේහි උපන් කල සැරවහා ලෙයින් පිරී ගිය නිරයක පැසෙන්නේමය. යම් යම් තැනක යන්නේද ඔහු පෙලත්මය ලේ සැරව පහසින්. පුලවාවසතේ සලිලස්මින් තත්තකින් පච්චති කිබ්බිසකාරී ගන්තුන් නහි තීරම පත්ති සබ්බ සමාහි සමන්ත කපල්ලා. පණුවන් පිරුණු මඩ වගුරෙක පැසෙයි නිති පව්කල තැනැත්තා. නික්මෙන තෙරක් නොමැත්තේමයි. බැලූ බැලූ තෙක් එයම දිස්වෙයි. යකඩින්ම වට කළ බිත්ති අතරේ සම්පූර්ණයෙන් හිර වෙලා ඔහු. දැන් ඔහුගේ අර මුඛරි කටින් ඔහුට මොකක් කරගන්න බෑ. දැන් විලාප තියෙනවා ඇරෙන්න. අසිපත්ත වනං පනතින්හං තං පවිසන්ති සමච්චිද ගත්තා ජිව්හං බලිසේන ගහෙත්වා ආරජයා රජයා විහනන්ති. අසිපත් නිරයේ ඉපදුන විට තියුණු කඩුවැනි කොළ ඇත. එහිදී සිඳී ගිය අත්පා වලින් යුතු වෙයි. එවිට දිව ඇද බිලිකොකුවෙන් දැඩි ලෙස තලා පෙලා දමත්මය. අතවේතරණින් පන දොග්ගං තින්හදාර කුරධාර මුපෙන්ති
තත් මන්දා පපතන්ති පාප කරා පාපානි කරිත්වා. පෞකාර මෝඩ ජනයා මෙහිදී බොහෝ පහු රැස් කොට තියුණු ගිනි අලු වැටෙනා දැලිපිහි ලෙසින් කැපෙනා වේතරණි දුර්ගය වෙත හඬ හඬා ඇද වැටෙත්මයි. බලන්න මේ සිද්ධ වෙන දේවල් පිංගුතුනේ, මේ ලෝක ධාතුවේ තියෙන දේවල් අසිරිමත් බුදු නුවණින් දැකලා නොවදාලා නම් මේ එක මොහොතකට කටවරද්දා ගැනීම හේතු කරගෙන තමන්ට විඳවන්න වෙන විඳවිලි. ඒ නිසා හොඳට තමන්ගේ කට තමන්ගේ වචන රැකගත යුතුයි කියන අදහසම ඇති කරගන්න. කාදන්ති හිතත්ත රුදන්ති සාමා සබලා කාකෝල ගනාච සෝනාසිගාලා පටිගිංජා කුලලා වායසාච විතුදන්ති. එහි හඬා වැටෙන විටදී කර්මානුරූපව මැවෙන කබරයෝ හා වන කවුඩුද බලු හා කැනහිල්ලුද උකුසු හා ගිජි ලිහිනියෝද තියුණු දත්වලින් ඉරා දමමින් කාදමතියේ උපන් සත්වයා. එයාට මේ ජීවිතේ නම් අන් අයට නින්දා අපහාස ගරහා කර කර ඒ අයගේ නම කන්න පුළුවන්. නිරේ උපන්නාට පස්සේ ඒ කෙනාට ගිජුලිහිණින්ගේ කබරයන්ගේ හිවලුන්ගේ ඒ නිරය මැද මහා බලවත් වේදනාවන්ට පත්වෙන්න සිද්ධ වෙනවා. කිච්ඡාවතායන් ඉදවුත්ති යං ජනෝ පස්සති කිබ්බිසකාරී තස්මායිද ජීවිත සේසේ කිච්ච කරෝසියා නරෝන පමජ්ජේ. මෙහිදී පව් රැස් කෙරුව මිනිසුන් ඉපදී සිටින විට නිරයේ සැබැවින්ම බොහෝ දුක් විඳිත්මය. එනිසා මේ මිනිස් ලොවදී ඉතිරි ජීවිත කාලය පවින් වැළකී අප්‍රමාදව ධර්මයේ හැසිරිය යුතුයමය. ඔන්න ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදේ. පව් කරපු අය නිරේ ඉපදිලා දුක් විඳිනවා, ඒක තමයි සත්‍ය. ඒ නිසා මේ ජීවත් වෙන ඉතුරු ටික කාලේ මේ මිනිසයා මේ මනුස්ස ලෝකයේදීම පවෙන් වැළකී ප්‍රමාද නොවි ධර්මයේම හැසිරෙන්න ඕන. තේ ගණිතා විදෝහි තිලවාහා යේ පදුමේ නිරයේ උපනීතා නහුතානිහි කෝටියෝ පංච භවන්ති ද්වාදස කෝටි සතානි පුනඤ්ඤා. පෞකල තැනැත්තා මෙලොවේ උපන්නේ නම් පදුම නිරයේ ඔවුන්ගේ ආයුෂද නුවණැත්තන් විසින් තලබරින් ගණින ලද්දේ 5 කෝටි නහුතයක් වසරද 12 කෝටි වර්ෂ 100යකි. ඔය විදිහට තලබරින් අර කිරිය 20ක තලබරක් එක ගන්නොත් ඕන ඔහම කියන්න පුළුවන් 5 කෝටි නහුතයක් වර්ෂයකුත් 12 කෝටි වර්ෂ 100ක්. චිර දීර්ඝායුෂ. සමහරවිට කට වරද්ද ගැනීම පිණිස දැන් මේ ජීවිතයක ගත්තොත් එහෙම මේ අබෝධ චෝදනා නින්දා අපහාස කර කර කට වරද්ද ගන්න තියෙන්නේ පොඩි කාලයයි. විඳවිල්ල අති දීර්ඝයි. කට වරද්ද ගන්න කෙනාත් එහෙම මහා කාලයක් කියව ඉන්නේ නෑනේ. සමහරවිට එකපාරයි දෙපාරයි වරදින්නේ. හැබැයි විඳවන්න වෙනවා සෑහෙන කාලයක්. යාව දුක්ඛා නිරයා ඉදවුත්තා තත්තා පිතාව චිරං වසිතබ්බං තස්මා සුචිපේසල සාධු ගුණේසු වාචං මනං සතතං පරිරක්ඛේති. නිරයේ තිබෙන බොහෝ දුක් ගැන මෙහිදී කියා දෙන ලදී. එනිසා නිරයේ උපන් විට කෙනෙක් බොහෝ දුක් විඳ යුතුයමය. එනිසා සුපිරිසිදු ලෙස සිල් ගුණයෙන්ම සැදෙමින් මුනිවරු කෙරෙහි යහපත් තම සිතද වචනයද නිරතුරුවම රැකගත යුත්තේය.
බුදුරජාන් වහන්සේ කෝකාලික සූත්‍ර දේශනාවේදී ඔන්න ඔය අවවාදේ කළා. ඒ අවවාදේ භික්ෂුන් වහන්සේලාට හරියට ප්‍රයෝජන සැලසුවා. ඉතින් මේ මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවත් මිහිරි ගාථාවකින් භික්ෂූන්ට අවසාන වශයෙන් අවවාදේ සිදු කළා. ඒ අවවාදේ සඳහන් වෙන්නේ ධම්මපදයේ භික්ඛු වර්ගයට අයත් උතුම් ගාථා රත්නය. යෝ මුඛ සංයතෝ භික්ඛු මන්තභානී අනුද්ධතු අත්තං ධම්මංච දීපේති මధుරං තස්ස භාසිතං යං භික්ෂුවක් තම වදන් හොඳින් සංවර කරගෙන අහංකාරය නොමැතිව කියයි නම් බස්නුවනින් අරුතත් දහමත් හොඳින් කියයි නම් ඔහුගේ වදන් මියුරුය. පින්වතුනි, අයහපත වෙන්ට නොදී කට රැකගෙන අපිට මහා යහපතක් මේ ජීවිතේ නෙලා ගන්න තියෙනවා නම් ඒ මහා යහපත තමයි කටින් දහම් කතාව කිරීම. නිසා පින්වතුන්ලත් උත්සුක වෙන්න ධර්මයක්ම කතා කරන්න. වචන කතා කරන අතරේ මේ කතා කරන්න ලැබිච්ච පොඩි කාලේ අපි ධර්මයේ කතා කරමු. මුසා නොකිය සත්‍ය කතා කරමු. කේලාම් නොකිය සමගිය ඇති වෙන සැප සහගත වචනම කතා කරමු. වැඩකට නැති වචන පැත්තකින් තියලා අපි ඊටාම මිහිරි මෘදු මොලොක් මිනිස්සෙකුට හදවතේ තැම්පත් කරගන්න වටින වචන අනේව කතා කරමු. පරුස වචන හිත පෑරෙන වචන පැත්තකින් තියලා අපි මිහිරි වචන හිතක් නිවෙන වචන කතා කරමු. ගුණවතුන්ට නින්දා අපහාස කිරීම අපි පැත්තකින් තියලා අපි ගුණවතුන්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ බඳු වචන කතා කරන්න ඕනේ. විශේෂයෙන් නොදන්නා දේවල් සම්බන්ධයෙන් තම මොකුත් දන්නේ නැත්නම් ඒ ගැන කතා නොකොට නිහඬව සිටීම උතුම්. යම් කෙනෙකුගේ ගුණයක් වුණත් කිව යුත්තේ දැනගෙනමයි. විශේෂයෙන් යම් කෙනෙකුගේ අගුණයක් කියනවා නම් ඒක නම් කිව යුත්තේ හොඳට විමසලා බලලා දැනගෙනමයි. ඉතින් අපිට අපේ කට රැකගෙන අපේ ජීවිතයට අනතුරක් වෙන්න නොදී අපිව රැකගන්න සියලු ආකාර අවකාශ සැලසේවා. ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මේ ජීවිතේ අප හැමදෙනාට අපේ රැකවරණය හදා ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප හැම දිනාටම දෙවියන්ගේ සියලු ආරක්ෂා සලසා දෙත්වා. පින් අනුමෝදනාවෙන් සතුටු වෙන සක්දේවදු ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම පොළොන්නරුව පැලටියාව අංක 577 ලිපිනේ පදිංචිව සිට මීට වර්ෂ 15කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු විශ්‍රාමලත් ගාමන සේවා නිලධාරී පින්වත් එච්.ඒ.වී. බන්දුවර්ධන මහත්මයාට සියලු පින් අනුමෝදන් වෙත්වා. වලපෙනේ වැලිකැටියේ පදිංචිව සිට මීට වර්ෂ 4කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ජේමිස් අප්පු මහත්මයාටත් පින් අනුමෝදන් වෙත්වා. තමන් නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම
සංසාර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. ධර්ම දානය සිදු කළ පින්වත් ඒ.ජී. ලීලාවතී මහත්මිය සහ ඒ දූදරු පිරිසටත්, ඇලිස් නෝනා උල්පත කුමර මහත්මිය සහ ඒ දූදරු පිරිසටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල සියලු යහපත සැලසේවා, රැකී ආරක්ෂා ව්‍යාපාර ආදිය ਸਰව ප්‍රකාරයෙන් දියුණු වේවා, කරදර බාධා සියල්ල දුරු වෙලා සියලු දෙනාට සැනසille ජීවිත ගත කරන්නට සියලු ආකාර අවකාශය සැලසේවා. පින්වත් සියලු දෙනාට මේ ලැබූ මනුස්ස ජීවිතේ කරදරයකින් බාධාවකින් තොරව හොඳට පින් රැස් කර ගැනීම පිණිසත්, ධහමේ හැසිරීම පිණිසත් තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.